පුතාලගේ පේපර් වල අඩුපාඩු එහෙම තියෙනවා නැවත වතාවක් බලන්න. අපි පේපර් එක සාකච්ඡා කරමු දැන් තව පොඩ්ඩකින්. සාකච්ඡා කරනවා කියන්නේ උත්තර ටික කියන්නම්. ඊයේ පේපර් එකේ උත්තරක් කියන්න තියෙනවා මම ඒවත් අද කියන්නම්. තව විනාඩි 5කින් ප්‍රශ්න පත්‍ර එකතු කරන්න. ටෙස්ට් වෙන්න තව විනාඩි 5කින් ප්‍රශ්න පත්‍ර එකතු කරන්න.
ප්‍රශ්න පත්‍රය එකතු කරන්න. ප්‍රශ්න පත්‍රය එකතු කරන්න. අපි බලමු ඉක්මන් කරලා බලමු ගොරෝනෝ වහිනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගමු. ලකුණු ගමු. සාකච්ඡා කරනවා නෙමෙයි. උත්තර වල ලකුණු ටික ගමු. අද පේපර් එක ඉස්සෙල්ලා බලමුකෝ. අද ඒක 2021 11 වෙනි මාසයේ 30 වෙනිදා පළමු පත්‍රය. මෙයා මොනවාරි සංශෝධන තිබුණොත් අපි පේපර් එක සාකච්ඡා කරද්දී බලමු. හරිද? මම කියනවා වගේ සාකච්ඡා කරද්දී බලමු. ඊ අපිට විදුලිය විසන්දි වෙච්ච නිසා කරගන්න බැරි වුණා. පාන්දර අපිට විදුලිය ලැබුණේ. නිසා බලමු අද පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 1 2 3 4 5 6 7 8 9 10. ඔන්නෝම තිබුණා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3, දෙවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3, තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 1, හතරවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 1, පහට උත්තරාංකය 3, හයවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 2, හත්වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 1, අටවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3, නවවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 1, 10වෙනි ප්‍රශ්නෙට දෙවෙනියට තියෙන රූපය අංක දාලා නැහැ. දෙවෙනියට තියෙන රූපය ආයි බලන්න මුලින් ඉඳලා ආයි බලමු අපි කොයි එකටත්. පළවෙනි ප්‍රශ්නෙට 3, දෙවෙනි ප්‍රශ්නෙට 3, තුන්වෙනි ප්‍රශ්නෙට 1, හතරවෙනි ප්‍රශ්නෙට 1, පස්වෙනි ප්‍රශ්නෙට 3, හයවෙනි ප්‍රශ්නෙට 2, හත්වෙනි ප්‍රශ්නේ 1, අටවෙනි ප්‍රශ්නේ 3, නවවෙනි ප්‍රශ්නේ 1, 10වෙනියට දෙවෙනි රූපය. නේද පුතේ? බෝඩ් එක කරනවා. ඊළඟට 11 12 13 14 15 16 17 18 19 20. ඉතින් බලන්න 11 ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය, 12 වෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරය, 13 වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය, 14 වෙනි ප්‍රශ්නෙට 11යි කියලා ලියලා තියෙනවනේ. එතකොට තුන්වෙනි උත්තරේට ඒක ගන්න 11යි කියලා ලියලා තියෙනවා. ඒකේ උත්තරේ මම ලියන්න කියලා කිව්වා 11 ලියලා තියෙනවද කියලා බලන්න. 11යි කියලා ලියලා තියෙනවනම් හරියට දෙන්න. නැත්තම් දෙන්න එපා. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නෙට අංක 2, 16 වෙනි ප්‍රශ්නෙට අංක 3, 17 වෙනි ප්‍රශ්නෙට අංක 3, 18 වෙනි ප්‍රශ්නෙට අංක 2, 19 වෙනි ප්‍රශ්නෙට අංක 1, 20 වෙනි ප්‍රශ්නෙට අංක 3. හරි නේද? හොඳයි. බෝඩ් එක කරනවා. 21 22 23 24 25 26 27 28 29 21 වෙනි ප්‍රශ්නෙට 2. මේ ඊයේ පේපර් එක බලන්න යා. 22 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 2. 2021 11 වෙනි මාසේ 29 එක පත්‍රයේ මේ බලන්නේ හොඳේ. 21ට 2, 22ට 2, 23ට sorry සමාවෙන්න. මේ ඊයේක නෙමෙයි අද එක බලන්නේ. සමාවෙන්න 2021 11 වෙනි මාසේ මේ ළමෙක් මැසේජ් එකක් දාන එකයි. දාන්න එපා පුතේ මැසේජ් පේපර් එකේ වැඩ කරන වෙලාවට.
11 මාසේ 30 පත්‍රය බලන්න. ඉතින් සමා වෙන්න ආයි බලා ගන්න. සමා වෙන්න. අද ඒක බලන්නේ මේ. 21 දෙවෙනි උත්තරය. 22ට දෙවෙනි උත්තරය. 23ට තුන්වෙනි උත්තරය. 24 වෙනි ප්‍රශ්නයට තුන්වෙනි උත්තරය. 25ට පළවෙනි උත්තරය. 26ට පළවෙනි උත්තරය. 27ට දෙවෙනි උත්තරේ ප්‍රශ්න සංශෝධනය කරගන්න කිව්වා. 27 වෙනි ප්‍රශ්නේ මතක ඇති. ඒකේ 27 වෙනි ප්‍රශ්නේ තියෙනවා 2018 වසරේ ජනවාරි 1 වෙනිදා සිකුරාදා නම් 2019 වර්ෂයේ ජනවාරි කවදාද කියලා ප්‍රශ්නේ මම හදාගන්න කියලා කිව්වා. ගොඩක් ළමයි ඇඩ් වෙලා හිටියේ නෑ ඒ වෙලාවේ. 28ට 1 29ට පළවෙනියට තියෙන රූපය අංක එහෙම වෙලා 30ට පළවෙනියට තියෙන රූපය. උතේ ඉතින් අංකයක් එහෙම වුණාමත් ඒක මට ස්ක්‍රීන්ෂොට් ගහලා එවන්න එපා. අංකය හදාගන්න. හරිද? අංකේ ඉතින් හදාගන්න දන්නවනේ 1 2 3 කියලා දාගන්න. ඒකත් ස්ක්‍රීන්ෂොට් ගහලා එවනවා සර් මේක වැරදි මොකද කරන්නේ කියලා. අංකය හදාගන්න වෙන මොනවා කරන්නේ? හා 21ට ආයි කියන්න 21ට 2 22ට 2 23ට 3 24ට 3 25ට 1 26ට 1 27ට 2 28ට 1 29ට පළවෙනි උත්තරය 30ට පළවෙනි උත්තරය. දැන් බලමු අපි 31 ඉඳලා ඉදිරියට 31 32 33 34 35 36 37 38 31ට පළවෙනි උත්තරය 32ට පළවෙනි උත්තරය 33ට දෙවෙනි උත්තරය 34ට පළවෙනි උත්තරය. දැන් හෙට උදේ පන්ති නෑ. හෙට උදේ පෙළ පොත් ආවරණය නෑ. රෑ 10 වෙනකම් වැඩ කළා පුතාලා උදේ ආයි 5:00 නැගිටින්න එපා. හෙට නෑ පෙළ පොත් ආවරණය. අනිද්දා ඉඳලා පටන් ගමු. ඊයේ කරන්ට් එක නැති නිසා කරේ නැති. නමුත් අනිද්දා ඉඳලා පටන් ගන්නවා. හෙට දැන් මට ළමයි ගොඩක් කාල දෙනවා නිසා දැන් 10 වෙනකම් උදේ නැගිටින්න ඕක කමන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ. වාඩි දා ගන්න. හැබැයි අනිද්දා උදේ අනිවාර්යෙන් ලොග් වෙන්න. 35ට 1 36ට 1 37ට 3 38ට 3 39ට 3 40ට 2. දැන් ඔන්න අපි ආයෙ බලමු. 31ට 1 32ට 1 33ට 2 34ට 1 35ට 1 36ට 1 37ට 3 38ට 3 39ට 3 40ට 2. හරි නේද? ලකුණු දාගන්න ඕන දාගන්න. ඊයේ විදුලි බලය මේ මං හිතුවේ මට විතරක් ගිහලා කියලා බැයි ඉන්න ලංකාවේ ගොඩක් තැන්වල විදුලි විසන්දිලා ඊයේ නේද? අපි ඔය බැලුවේ උත්තර අද පත්‍රයේ පළවෙනි එක හොඳේ. දැන් අද දෙවෙනි පත්‍රයට යනවා. 2021 11 වෙනි මාසේ 30 දෙවන පත්‍රය. එකේ පළවෙනි උත්තරය දියමන්තියයි. දියමන්තිය කියලා තිබුණත් කමක් නැහැ ලකුණු දෙන්නේ එකයි ඒ ඔක්කොම එක ලකුණු ගන්න යන්නේ. දෙවෙනි එකට දෙදෙනෙක් කියලා අකුරෙන් ලියලා තියෙනවා. ඉලක්කමෙන් ලිව්වොත් බෑ. දෙදෙනෙක් කියලා අකුරෙන් ලියලා තියෙනවා. තුන්වෙනි එකට තියෙන්න ඕනේ දිව ඉනේ කියලා තියෙනවා. දිව ඉනේ කිව්වොත් බෑ. හතරවෙනි එකට නැත්තේමු. නැත්තේමු.
පස්වෙනි ප්‍රශ්නයට ලංකාවේ සුන්දර ස්ථාන කියන උත්තරේ තියෙන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නයට උත්තර අංකය 2. ලංකාවේ සුන්දරත්වය. සුන්දර ස්ථාන නෙමෙයි. ලංකාවේ සුන්දරත්වය. පළවෙනි ප්‍රශ්නේ උත්තර කීපයක් තියෙනවා. සුන්දර කියලා තිබුණොත් හරියක් දෙන්න. ඊට පස්සේ සුමිහිරි කියලා තියෙනවා. ඒ වුණත් හරියක් දෙන්න. සුමිහිරි. ඊළඟට වටිනා තිබුණොත් හරියක් දෙන්න. අනර්ගතම. මේ මොනවාද මේ ඔක්කොම එක ලකුණ බැගින් තමයි හම්බ වෙන්නේ. අපේ හෙටින් පටන් ගන්න මාසේ අපි හෙට නිවාඩුවක්. හෙට හවසක් මුකුත් පන්ති නැහැ. මට හෙට හන්දෑවේ මලගෙදරක් තියෙනවා සහභාගී වෙන්න. අපේ හිතවත් ගුරුවරයෙක්ගේ අවසන් කටයුතු. ඒ නිසා ඒක මම හෙට හන්දෑවේ පන්ති නැහැ. හෙට උදේ පෙළ පොත් ආවරණේ නැහැ. හෙට සම්පූර්ණ නිවාඩුවක් ඔයගොල්ලෝ අරගෙන අනිද්දා සිට අනිද්දා උදේ සිට නැවත වැඩවලට සූදානම් වෙන්න. හරිද? මේක මෙහෙම තියෙනවා. තද සුළඟ හේතුවෙන් නිවාසවලට හානි සිදුවිය. නැවතීමේ තිද තියෙන්න ඕනේ. තද සුළඟ හේතුවෙන් නිවාසවලට හානි සිදුවිය. සුළඟ හේතුවෙන් නිවාසවලට තද හානි සිදුවිය කියලා තිබුණත් හරියක් දෙන්න කමක් නැහැ. කොහොම කරත් ලකුණු 2යි. ඒකේ දෙවෙනි එක ඇය පොත් ප්‍රදර්ශනයේට ඒක මම හදාගන්නකෝ එතන වචනය සහභාගී වූවාය. හිත තියෙන්න ඕන ලකුණු 2ක්. ඒ වාරි වටින ප්‍රශ්න දෙකේ ෂොට් කෙලින්ම. හරි නේද? තුනේ අණු අංක 1 ඉපෙනවා පර වෙනවා. අණු අංක 2 අවසානයේ. මේකට 1යි මේකට 1යි. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය. මේකේ 4ට පස්සේ තියෙන්නේ 5 අංකවල පොඩි වරදක් තියෙනවා. හොඳයි. ඒක ගණන් ගන්න එපා. 4 නෑ 5 කියලාම යන්න. 4 නෑ නෙමෙයි 4 යට තිබිලා තියෙනවා. පේපර් එක PDF කරද්දී ඒක හැලිලා. ඒකයි වෙලා තියෙන්නේ. එහෙම ප්‍රශ්න වෙනවා. කවන්නේ 4 නෑ මම ලකුණු හදලා තියෙන්නේ. මේකේ පහත් සඳහන් වාක්‍ය වල හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. හරිද? පහත් සඳහන් වාක්‍ය වල හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. මේකේ බැලුවේ කියන එකට හරියක් දෙන්න. ඉරක් ගහලා දිනනවා හරියක් දෙන්න. දෙවෙනි එකේ නංගි කියන එකට ඉරක් ගහලා තියෙනවා නම් හරියක් දෙන්න. තුන්වෙනි එකේ සාදති කියලා ගහලා තියෙනවා නම් හරියක් දෙන්න. මේ ඔක්කොටම එක ලකුණ ගානේ හම්බ වෙනවා. මේ පේපර් එකේ ගොඩාක් ලකුණු තියෙන්න ඕනේ. මොකද ගොඩාක් මම උගන්වපියෝ මේ ඡේදෙත් මම කලින් උදේ වරුවක කළා.
ඊළඟට මේ ගැළපෙන විරාම ලකුණු යොදා නැවත වාක්‍ය ලියලා තියෙන්න ඕනේ. මේ තියෙන එකටම විරාම ලකුණු දැම්මොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක අපිට කියලාම තියෙනවා. දැන් මේ ලියද්දි මේ මං වගේ වරද්දක් නැතුව හරියට ලියන්න. මැද ගිල්ල තමයි ලොක්කා නංගි උත්තර දුන්නා. ඔකනේ වාක්‍යෙ. එතකොට මේකේ මෙන්න මෙතනට උපුටා ගැනීමේ ක්‍රමාදය උද්දුතකම. හරිද? ලොක්කා කියන තැනින් වහලා මෙතනින් කමාවක් දාලා නංගි උත්තර දුන්නා මෙතනින් තිතක් තියලා ඉවර කරනවා. ඒකට ලකුණු 1යි දෙන්නේ. හරි? ඊළඟ එකේ මම මේ කියන විදිහටම උත්තරේ තියෙන්න ඕනේ වෙනත් උත්තර නැත. පැහැදිලිද? 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ තියෙන්න ඕනේ ගුරුවරයෙක්. දෙවෙනි උත්තරේ තියෙන්න ඕනේ පියෙකු. මේවා මේ විදිහට තියෙනවා නැත්නම් ලකුණු නැහැ. 1යි 1. වෙනත් උත්තර නැහැ මේකට. හොඳයි. ගුරුවරයා පියා ඒවා තිබ්බොත් නැහැ. යුක්තානුක්ත ප්‍රශ්න වලින් හැදෙන ඒවා ඒ විදිහට තියෙනවා. අටවෙනි ප්‍රශ්නෙට ඉන්න කියලා හිස්තැන ලියලා තියෙනවා. ඉන්න. මඩේ හිටවපු ඉන්න වගේ නෙන්න. මඩේ හිටවෝ ඉන්න වගේ. ඉන්න. එක ලකුණයි. ඔය මේ ගාල්ල පැත්තේ හරි මාතර පැත්තේ හරි කොහේ හරි පුතෙක් අපේ පන්තිට සම්බන්ධ වෙලා ඉන්න ඔෂාන් ප්‍රභාෂර කියලා. ඒ දරුවා පුදුම හැකියාවක් තියෙන දරුවෙක්. ඇත්තටම මම එයා බලන් ඉනවා කොයි වෙලාවක හරි ගෙදර. මම දැන් මේ කවිය යවර කෝල් එකක් ගත්තා වැඩේ කර කර ඉන්නවා. ඔය පේපර් වල වැරදි ඒවා තිබ්බම මම ටක් ගාලා එයා කෝල් එකක් දීලා කියනවා සර් මේක වැරදි මගෙන් සමහරවල් බැනුත් අහනවා. ඒ මම බයිනේ ආදරේ විහිළුවට බනින්නේ. මේ ඒ දරුවා මේ මම දැන් මට කතා කරලා මම කිව්වා මේ කවිය ලස්සනට ගායනා කරන්න කියලා. හරි අපූර්වට ගායනා කරා. මම එහුවා මේ පාඩම මොකද කියලා පාඩමේ නමක් කිව්වනේ මේ ළමයා. 200ක් ගන්න පුළුවන් ළමයෙක් අම්මේ තාත්තේ try එකක් දෙන්න කොහොම හරි. මෙතන දෙන්න ඕනේ හැම දෙයක්ම නිවිල යනවා කියලා හිස් තැනට. එක ලකුණයි. හැම දෙයක්ම නිවිල යනවා එක ලකුණයි. ගොඩක් ළමයි ලියලා නැතුව ඇති. ප්‍රශ්න අංක 10. මේක ඊටාම කුඩා ප්‍රමාණයක් කියන එකට. ඊටාම කුඩා ප්‍රමාණය. මේක ටිකක් ගහලා තිබුණොත් දෙන්න එක ලකුණක්. අද පේපර් එකේ ලකුණු එකතු කරන් ගියාම මම හිතන 98ක් විතර තමයි ඉන්නේ. පිළිවෙලට වැඩ කරලා දෙනවා ලකුණු දෙකක් දෙන්න නැත්නම් ඒ දෙක කපලා දාන්න. 12 1 sorry 11 සමා වෙන්න. 11 1 අලියා 11 2 අඹ මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. තේරුණා නේද? ඒකට එක ලකුණ ගන්න දෙන්න. ඊළඟ පුතේ 12 වෙනි ප්‍රශ්නයේ මේ උත්තරය අහන්නේ මේ රූපයට ගැලපෙන උත්තරය ලියන්න ඕනේ ඉංග්‍රීසියෙන්. blackboard එක ලකුණයි. ඒක B1 කරලා මේ කැපිටල් දාලා මෙහෙම ලියලා තිබුණත් ලකුණු දෙන්න.
හැබැයි විභාගෙදී එහෙම ලියන්න එපා හොඳේ. එහෙම තිබුණත් දෙන්න. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නෙත් එහෙමයි. වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. හරිද? ඒතකොට ලියුවොත් වැරදි. හොඳේ ලියන්න බෑ. ඈම් කියන එකට ඉරක් ඇඳලා තියෙනවා. 13 වෙනි ප්‍රශ්නේ අණු අංක 1. ඒකේ අණු අංකය 2 ඒ ඊස් කියන එකට ඉරක් ඇඳලා මේවා අපි ඇති වෙන්න කලින් ඉංග්‍රීසි පන්තියේ ඒවා අනිවාර්යෙන් හරියන්න ඕනේ. මේවා හරියන්නේ නැහැ කියන්නේ ළමයි පාඩම් කරලා මතකයේ තියාගන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න දෙමාපියෝ ඈ. සමහරක් අය නිකන් පාඩම් කරනවා කියලා නිකන් අර කොලේ වහනවා අපිට බොරු කරනවා. අපිව අන්දන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. පාඩම් කරනවානේ මම මට වයිට් රයිස් එකක්වත් දෙන්නකෝ. එහෙම කියලා. ශිෂ්‍යයා එක ලකුණයි. 15 වෙනි එකේ තේනීර් කුඩියුංගල් මේ අල්ලා යන මූර්ධජ තියෙන්න ඕනේ. එක ලකුණයි. හරි. දැන් මේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු අඩු වුණාම අම්මලා බය වෙන්න එපා. මේ අපි පෙරහුරුනේ කරන්නේ. මේවා කරන්නේ අඩු ලකුණු හදාගන්න තමයි. හොඳයි ලෝක පෙරලිලා වගේ බය වෙලා හිඳාඩිය දාගෙන එහෙම ළමයටත් තරවටු කරලා එහෙම එපා ඉතින්. 21009 තමයි තියෙන්නේ. කියවල නැතුව ඇති ගොඩක් අය. එකක් අඩුවක් කියලා ලියන්න කියලා කියන්නේ. ලකුණු 2යි. 3067 ලකුණු 2යි. 18 වෙනි ප්‍රශ්නය 18 රෝමි ඉලක්කම් 1 මේකට කියන 8 කියලා. ඒකේ දෙවෙනි ප්‍රශ්නය මේකට කියන පුතේ 4 රෝමි ඉලක්කම් 4 ඔහොම තියෙන්න ඕනේ. මේ ඒ දෙකම හරිනම් තමයි ලකුණු දෙකක්. මේ එකකට එක ගන්න. මේකට එකයි මේකට එකයි. එහෙම තමයි ලකුණු දෙක. මේ ඔක්කොම ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. එකක්වත් අත ඇරලා එහෙම යන්නේ නැහැ. ඔක්කොම පේපර්ස් ටික සාකච්ඡා නැත්නම් වැඩක් නැහැ මේ වැඩේ. හොඳේ. 19 වෙනි ප්‍රශ්නය 2යි කියලා ඉලක්කමින් ලියලා තිබුණත් හෝ 2 කියලා තිබුණත් දෙන්න. 2. ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණුත් 2යි උත්තරෙත් 2යි මරු නියමයි. ඒකේ රෝමි ඉලක්කම් 1 නෙමෙයි රෝමි ඉලක්කම් 2 27යි. ලකුණු 2යි. ඉක්මන් කරමු ගොරෝනා පුතේ හොඳටම. ගණකය ලකුණු 2යි. 21 වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 ස්ථානට එන්න ඕනේ පැටියෝ 27යි. රෝමි ඉලක්කම් 2 පුතේ ස්ථානට එන්න ඕනේ 45යි. එතකොට ඒකේ හම්බ වෙනවා ලකුණු දෙකක් මෙයාට එකයි මෙයාට එකයි. හොඳේ. පුතේ මේ දවස්වල බෙහෙත් බිබී වැඩ කරන්නේ ડોක්ටර් කිව්වා අනිවාර්යෙන් රෙස්ට් එකක් ගන්න කියලා දවස් 3ක විතර. මං කෝ අනේ ડોක්ටර් එහෙම රෙස්ට් එකක් ගත්තොත් එහෙම අපේ දෙමාපියෝ ටික මට හොඳට මේ අනුකම්පා කරයි කියලා එහෙම කිව්වා. එතකොට මට ආයෙත් හිතුණා නෑ එහෙම එකක් නෑ දෙමාපියෝ කියයි මට ඉක්මනට සුව වෙන්න කියලා. ඔළුව කැක්කුමක් හැදලා තියලා අධික. ඉතින් මේ පොඩක් වේලාවල් අවේලාවල් වෙලානේ තියෙන්නේ. නාන්න වෙලාව වෙනස් වෙනවා, කෑම කන වෙලාව වෙනස් වෙනවා, නිදා ගන්න කාලය වෙනස් වෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්නේ. 22 පැන්සල් 3ක් තියෙනවා. ඊට පස්සේ පෑන් කියන එකට 40 තියෙන්න ඕනේ. ඒක තිතෝන්නේ දෙපැත්තට යන්නේ 40. ඊට පස්සේ පොත් එහෙමමයි එකතුව තියෙන්න ඕනේ 136 මෙතන 750 තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මේකට ලකුණු 2යි මේකට මේකට එක ලකුණ ගන්න හැම එකටම සමා වෙන්න. මේකට 1යි මේකට 1යි මේකට 1යි ලකුණු 3යි සම්පූර්ණ ගන්න.
පෑන් වලට 3 මෙතනට 40 මෙතනට 136යි 750. විසිතුන්වෙනි ප්‍රශ්නය. මම දැන් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා අපේ දරුවෝ පේපර් එක වැරදි කියලා කියන්න තරමට සංවර්ධනය වෙලා කොච්චර හොඳයිද නේද? ඈ මිලිලීටර 90යි. මෙහෙම තිබුණත් හරි මෙහෙම තිබුණත් හරි ලකුණු දෙකක් හම්බ වෙන උත්තරේ. දෙකෙන් කෝක තිබුණත් හරි. විසි 24 වෙනි ප්‍රශ්නය. උත්තරේ දෙන්නේ 2 kg මම ඒක රූප සටහන ඇඳලා දුන්නා ඔයාට. මාළුවත් එක්ක ඉන්න පැත්තේ 2 kg අර පැත්තේ 4 kg. අහන්නේ මාළුවාගේ සැබෑ බර කොපමණද කියලා 2 kg කියලා තිබුණා හරි. ලකුණු දෙක කවර වචන ලියලා තිබුණත් හරි ඈ. හොඳයි. 25 වෙනි ප්‍රශ්නේ 1. 240යි. ඒකේ 2 2යි. උතුරු බෝල ගන්න 2යි. මේකට 1 ලකුණයි මේකට 1 ලකුණයි. හරි නේද? විසි 26 වෙනි ප්‍රශ්නය. කොමිලක්කම් 1 22යි km කොමිලක්කම් 2 නැගෙනහිර දිශාව. එතකොට මම පුතේ ලකුණු දෙනවා මේකට 2ක් මේකට 2ක්. අපි දෙසැම්බර් මාසේ ප්‍රශ්න පත්‍රම කරමු. ගණන් ඒවා මම වෙනම හදලා තිනවා, සිංහලය වෙනම හදලා තිනවා, ඉංග්‍රීසිය වෙනම හදලා තිනවා, දෙමළය වෙනම හදලා තිනවා, පරිසරය වෙනම හදලා තිනවා. මේ උදේවරුේ කරන්න රැට විභාග මාලාවේදී කරන්න මේ විදිහට පේපර්ස් හදලා තියෙනවා. ඉතින් නියම වැඩක් තියෙන දෙසැම්බර් මාසේ ඈ කට්ටියම එකතු වෙන්න. එකතු වෙන්නේ නැතුව ඉන්නේ වල අර මුල හිටපු අය සමහරක් අය ඉතින් මග ඇරුණා ඒගොල්ලන්ට බෑයි කියලා හිතුණා. ලියන්න කම්මැලි අය, නැගිටින්න කම්මැලි අය නේද? ඉතින් අපරාධය ඒ කියන්නේ ගඟේ මැද්දට ගිහිල්ලා ආය ආපස්සට හැරිලා ඉන්නේ. එතනට එනවා රාත්‍රී 9:10 හෝ පස්වරු 9:10. මේක වචනෙම ලියලා තිබුණත් ලකුණු දෙන්න. මේ දෙකෙන් කෝක තිබුණත් ලකුණු දෙක. හැබැයි රාත්‍රී හරි පස්වරු කියලා හරි අනිවාර්යයෙන්ම තියෙනවා. එතන තිතකුත් තියෙනවා. ඊළඟට 28 වෙනි ප්‍රශ්නය. මේ දෙකෙන් එකයි තියෙන්න ඕනේ ලකුණු දෙකක් හම්බ. 28 සෘජු කෝණයකි සෘජු කෝණයකි ලකුණු දෙකයි. ඔක්කොම මම ඔයාලට උගන්වපුවා තියෙන්නේ. හොඳ එකක්වත් උගන්වපු නැතිව නෑ මෙතන. ඒ විදිහින් කවුරුහරි කියනවා නම් මට දැන් අමාරු කියලා ඒ ඉතින් කම්මැලි අලි. මේගොල්ලෝ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ. කවදාකවත් ඒගොල්ලෝ හැදෙන්නෙත් නෑ ඉතින්. මේකේ අතිරස කියන එක තන 7 දාලා තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම තියෙන ප්‍රස්ථාරය ලකුණු කරන්න කියන්නේ. ඒකේ 14ක් ලකුණු කරලා තියෙනවා. 14 කෙලින් ඇඳලා පාට කරලා තියෙනවා. හරිද? මට ඒක පෙන්වන්න විදියක් නෑ. දැන් අපි ප්‍රස්ථාර පස්සේ කරමු. ඒක 14 දක්වා පාට කරලා තියෙනවා. පාට කරලා තියෙනවා. 14 දක්වා පාට කරලා තිබෙන්න ඕනේ. ඒකට ලකුණු දෙකයි. ප්‍රස්ථාර ලකුණු 6ක් දීලා අපි. අතිරස නැමැති කැබලි වර්ගයේ කැමති සිසුන් සංඛ්‍යාව වගුවේ සඳහන් කරන්න කියලා දෙක එතනට 7 දාන්න. කොමිලක්කම් 2 වගුවට 7 දාන්න. අය තිබ්බොත් වැරදි ඈ. ඒකට ලකුණු 2යි. ඒකට ලකුණු 2ක් දෙනවා. ඊළඟට කැවුම් සහ අතිරස. තුන්වෙනි එක කැවුම් සහ අතිරස. දැන් මේක අතිරස කැවුම් කියලා තිබුණත් හරි මේ සහ වෙනුවට කමාවක් තිබුණත් හරි ලකුණු දෙකක් හම්බ වෙනවා. එකක් ලියලා තිබ්බොත් උත්තරේ වැරදි ඈ. උත්තර දෙකම තියෙන්න ඕනේ. එතකොට තමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. නැත්නම් එකකට එකක් දීලා එහෙම දෙන්නේ නැහැ. උත්තරය අසම්පූර්ණයිනේ. 30 වෙනි ප්‍රශ්නෙට
උත්තරය 2 සූර්යකාන්ත. මේ ඔක්කොම එක ලකුණ ගන්න යන්නේ. 31 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 1. 32 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 1. 33 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 2. 34 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 1. මම ආයි කියන්නම් 30ට 2, 31ට 1, 32ට 1, 33ට 2, 34ට 1. හරි. තිස් පස්වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 2. 36 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 1. 37 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 2. 38 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 2. 39 වෙනි ප්‍රශ්නෙට උත්තර අංකය 3. 40ට උත්තර අංකය 1. 41ට උත්තර අංකය 1. 42ට උත්තර අංකය 2. 43ට උත්තර අංකය 3. 44ට උත්තර අංකය 2. 45ට උත්තර අංකය 3. 46ට උත්තර අංකය 2. 47ට උත්තර අංකය 2. 48ට ඉන්න පුතේ. 48ට උත්තර අංකය 1. 49ට උත්තර අංකය 2. 50ට උත්තර අංකය 3. 51ට උත්තර අංකය 2. මේ ඔක්කොටම එක ගානේ ලකුණු. 51 කිව්වනේ මම. 52ට උත්තර අංකය 3. අර ළමෙක් කියද්දි පානේ සර් අපි සිතියනුත් ගත්තා. සර් අපිට මේ පාඩම කියා දෙන්නකෝ කියලා අනිවාර්යෙන් කියා දෙනවා. සිතියන් තව 3 පාරක් විතර ලකුණු කරනවා විභාගෙට කලින්. පරණායත් සිතියන් ටිකක් ගන්නට ඈ. ආයෙ රිපීට් එකක් යනවා මම. 52ට 3, 53ට 2, 57ට 1, 55ට 3, 56ට 3, 57ට 2, 58ට 1, 59ට 2. දැන් මේවා උත්තරවල යම් ආකාරයකින් වැරද්දක් තිබුණොත් පේපර් එක හදාද්දි තමයි සාකච්ඡා කරන්නේ. අනේ ඉතින් මම ඔන්න දැන් වැඳලා කියන්නම් මට ස්ක්‍රීන්ෂොට් ගහලා එවන්න එපා සර් මේකත් හරිද හරියට දෙන්නද කියලා. ඇත්තටම එක කෝල් එකක් හරි බලනවා කියන්නේ සෑහෙන වෙලාවක් අපිට යනවා. ඔයාලගේ වැඩ ටික බලන්නත් එපා ඒකුත් ඒකනේ හොඳද? හැබැයි ලකුණු මට එවන්න. පොත් කියවීමේ අගයට ලකුණු 4ක් දෙන්න වචනෙට. ඉතුරු දෙක කපලා දාන්න. සමස්ත ලකුණු හදලා බලද්දී 98ක් එනවනම් අතිරේක දෙක දෙන්න අත් අකුරු ලස්සන නම් විතරක්. දරුවට ආදරේ නම් දෙන්න යන්න එපා. ලස්සන නම් විතරක් දෙන්න. අවංකව දරුවට ආදරේ නම් අවංකව බලන පේපර් එක ඈ. හරි. ඔන්න එහෙනම් සංශෝධනයන් ටික ඉවරයි. දැන් අපි ටක් ගාලා බලමු මේ ඊයේ දෙවෙනි පත්‍රයට ලකුණු දෙන්නේ නැහැ. ඒකට ඕගොල්ලෝ ලකුණු හදා ගන්න. මොකද හේතුව මම ඒක ටියුට් එකක් හැටියට දුන්නේ. ඒකේ ප්‍රශ්න ලියන්නත් දැම්ම පළවෙනි පේපර් එකේ. පළවෙනි පේපර් එකට මම දෙන්නම් ලකුණු. දෙවෙනි පේපර් එකට ලකුණු දෙන්නේ නැහැ උත්තර ටික කියන්නම්. ඔයාලා කැමතිද ලකුණු සංශෝධන දාලා හදාගන්න හේතුව ඒකේ මේ මම ටියුට් එකක් හැටියට තමයි මම ඊයේ ඒක දුන්නේ ගොඩක්. ඉරි ගන්න ප්‍රශ්න අඩු කරලා ලියන ප්‍රශ්න.
ඒ නිසා හොඳයි. හරි. ඔන්න එහෙනම් 2021 11 වෙනි මාසේ 29 ඊයේ පේපර් එකේ පිළිතුරු ටික වඩා සාකච්ඡා කරගෙන ඉදිරියට යමු අපි. ගන්නකො එක. පළවෙනි පේපරේ ලකුණු දෙන්න දෙවෙනි එකට ලකුණු දෙන්නේ නැහැ උත්තර කියන්න. හොඳයි. අම්මලා කැමතිද ලකුණු ටිකක් දාලා දෙන්න ඉතින්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 4. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 4. දැන් විභාගයේදී යම් ආකාරයකින් පිළිතුරු 4ක් තියෙන ප්‍රශ්න ආවොත් පළවෙනි පේපර් එකේ ලියන්න ප්‍රශ්න ආවොත් ඒකට සූදානමක් තමයි මේ කළේ. හොඳද? ඉතින් ඒවලත් පොඩක් සූදානම් වෙන්න හිටපු ගමන් ඔය එක එක අවුරුදු වල පේපර් ජෑම් කරලා එවනවා. එහෙම වෙච්ච අවුරුදු තියෙන 2008 අවුරුද්ද එහෙම ජෑම් කරලා ආවා. උත්තර 4යි කියවන්න අමාරුයි වෙලාව මදි. එහෙම දෙන්න පුළුවන් ඈ. භාගයක් නෙති ඒක අපිට මොකුත් කියන්න බෑ භාගය දෙන අයනේ. භාගෙට කොහොම වුණත් උත්තරය දෙන්න සූදානම් වෙන්න බලමු. පළවෙනි එකට 4, දෙවෙනි එකට 3 වෙනි උත්තරය, 3 වෙනි එකට 4 වෙනි උත්තරය, 4 වෙනි එකට 3 වෙනි උත්තරය, 5 වෙනි එකට 3 වෙනි උත්තරය, 6 වෙනි එකට දෙවෙනි උත්තරය. මම 7 වෙනි එකේ පුංචි වෙනසක් කරලා තියෙනවා. 7 වෙනි ප්‍රශ්නේ හිස්තැනට 20 ලියලා තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ හිස්තැනට 1 ලියලා තියෙනවා. ලියන්න දාලා තියෙනවා ගොඩක් කියන. ඊයේ පේපර් එකේ. ඒතර කනාසුත් ගානයි අහුවෙන එක මම බැලුවේ. 9 වෙනි ප්‍රශ්නේට 3 වෙනි උත්තරේ ටිකක් ගහලා තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේට 2 වෙනි උත්තරේ ටිකක් ගහලා තියෙන්න ඕනේ. හරි? ඊළඟට මම 11 වෙනි ප්‍රශ්නේට උත්තරය ලියන්න කියලා තියෙන්නේ 8යි. 12 වෙනි ප්‍රශ්නේට 12යි. 13 වෙනි ප්‍රශ්නට උත්තරේ ලියන්න තියෙන්නේ 1යි. හරි මම මේ පොඩි වෙනසක් ඔයාලට වැඩි දැනගෙනම කරනවාද කියලා බලා ගන්නයි දැන් මේ. 14 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 2. 15 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3. 16 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3. 17 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 2. 18 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 2. 19 වෙනි ප්‍රශ්නෙට උත්තරාංකය 3. 20ට උත්තරාංකය 1. 21ට උත්තරාංකය 2. 22ට උත්තරාංකය 2. 23ට උත්තරාංකය 2. 24ට උත්තරාංකය 2. 25ට උත්තරාංකය 3. මොකක්නම් මේ ටික 26 උත්තරාංකය 3. 27 උත්තරාංකය 3. බබෙක් කියලා දෙවල මේ පායස් අවුරුදු ගණන් තේරෙන එක නැවත කරු බය වෙන්න. 28ට 2. 29ට 3. 30ට 2. 31ට 1. 32ට 2. 33ට 2. 34ට 1. 35ට 1. 26 වෙනි ප්‍රශ්නේ ලියන්න තිබුණේ උත්තරේ. ඒකේ 4 තිබුණත් දෙන්න. 4 ගුණයක් කියලා තිබුණත් දෙන්න. අකුරෙන් 4 ලියලා තිබුණත් දෙන්න. 37ක් ලියලා ගන්න තිබ්බේ උත්තරය බ්‍රහස්පතින්ද කියලා එන්න ඕන.
ඒවා හදන හැටි ඔක්කොම කියා දෙන්න හෙට මේ අනිද්දා උදේ කියා දෙන්න. හෙට උදේ පෙළ පොත් ආවරනේ නැහැ. හේතුව දැන් රෑ 10 වෙනකන් වැඩ කළා උදේත් ආයි එහෙම නැගිටින්න බෑ. ඒකෝට ළමයින්ට වැඩි වෙනවනේ. ඕවර්ඩෝස් යනවනේ. මෙතනට 4යි. ඒක කියා දෙන්න මේ ඔක්කොම මේ පේපර් එක කියා දෙන්න හදපු පේපර් එකක් මම. 39ට 1 40ට 1 මේ ඔක්කොම කියා දෙනවා මේ පේපර් එකේ සියලුම ප්‍රශ්න. නේද? එකපාරට ඉවරයි. ඒකට ලකුණු දෙන්න 2.5 ගන්න සුපුරුදු විදිහට දෙන්න. ලකුණු අඩුවේ සමහරක් විට මේකේ ලකුණු එච්චර ගණන් ගන්න එපා. මේක මම පළවෙනි පේපර් එකේ ආකෘතියෙන් බැහැරව ළමයිගේ දැනුම විමසා බලන්න හදපු පේපර් එක. ඒ නිසා මේකට ලකුණු නිකුත් කරන්නේ නැහැ. අම්මලා කැමති ඇති ලකුණක් දාලා හදලා අම්මලා හිතේ තියාගන්න. මට ලකුණු එවන්න ඕනේ නැහැ මේ පේපර්. හොඳේ. දැන් මම මේ ඡේදය උපුටාගත්තේ ගිය අවුරුද්දේ 4 පොතේ. හරි? ඒ ඔක්කොම මේ පහේ අච්චු සිලබස් එකේ දාලා තියෙන්නේ. ගිය අවුරුද්දේ පොත්වල ඒවත් දාලා තියෙන්නේ ගුරුවත් පොත්වල. එතනට එන්න ඕනේ පළවෙනි එකට වෙල්යායක් සහිත පුංචි ඇලක්. දැන් මේකේ මේ උත්තරේට වෙල්යායයි ඇලයි කියන දෙක සම්බන්ධ මොන උත්තරයක් තිබුණත් ලකුණු දෙන්න ප්‍රශ්නයක් නැහැ. මම ලකුණු දෙන්නේ නැහැ. ඔයාලා දී ගන්න. දෙවෙනි එක කෙකටිය. බලන්න දරුවන් කොච්චර බලන්නේ හරියනවද කියලා මේකේ. තුන්වෙනි එක අපි තනිකර මේ තීරය වලින් අහලා තියෙනවා. හතරවෙනි එක කෙටල පඳුරු. පස්වෙනි එක තාලයකට. හයවෙනි එක මල් පඳුරු. හත්වෙනි එක යමු. අටවෙනි එක කොරවක් කන්ට. නවවෙනි එක ඉඩමත් එහෙම නැත්තම් වෙල්යායත් එහෙම නැත්තම් ඇල එහෙම නැත්තම් යූරේ ගෙවල් ඔන්න ඔය විදිහට. එයා මොකද ගොඩක් දෙන්නේ ස්ථානාංක. හරි නේද? 10 වෙනි ප්‍රශ්නය පොරවක්කන්ට සැඟවෙන්නට සැදුණු ගෙවල් සේය. සැදුණු ගෙවල් සේය. එකොළහ කරින් දැනේ තිබුණත් දෙන්න කරෙන් දැනේ තිබුණත් දෙන්න. ඒක දෙවෙනි එක ඉඹින්නා වගේ. විභාගයට යන සියලුම ප්‍රස්තාව පිළිබඳ ආප්තෝපදේශ ඉංග්‍රීසි රූඩි ඇතුළත් නිබන්ධනයක් දෙසැම්බර් මාසයේ දෙවෙනි සතියේ නිකුත් කරනවා. ඒකම දෙපාරක් තුන් පාරක් කරනකොට මේව මතක හිටින්න ඒතර අම්මලා බය වෙන්න ඕනේ නැහැ. මම ඒව ගන්න පුරුදු කරලා ගන්න. හා අදිස්සි වෙන්න එපා කවුරු. මම අවශ්‍ය දේවල් ඔක්කොම පුරුදු කරලා ගන්නවා. ඒකේ පාට මැණික් ಜಾති පසට යටින් කෙරේ රත්නදීප පොළව තුලින් ධන නිදාන මතුයි. හිස්තැනට තියෙන්න ඕනේ රත්නදීප පොළව තුලින් ධන නිදාන
මතුවේ. 4 පොතේ කවි ටික 3 පොතේ කවි ටික 5 පොතේ කවි ටික මම ඔක්කොම ටික අටපාඩම් කරනවා බය වෙන්න එපා අම්මලා. මට විනාඩියක් දෙනවද වතුර එකක් බීලා එනකම්? චුට්ටක් ඕගොල්ලෝ එතන ලකුණු ටික දා ගන්නවද? මහන්සි. විතරත් කවුරුත් නෑ අද ඒක. මගේ ගොඩාක් හිතවත් අපේ ඥාතියෙකුගේ මලගෙදරක් වෙලා තියෙනවා. නමුත් ඉතින් මේ වෘත්තියේ හැටි එහෙම තමයි එක්තරා අවුරුද්දක මගේ අත්තම්ම නැති වෙලත් මට යන්න බැරි වුණා අවසන් දිනේට. මොකද මම සම්මන්ත්‍රණයක් බාර අරන් තිබුණා දඹුල්ල ප්‍රදේශයේ. එදා මම ඒ සම්මන්ත්‍රණයට නොගියා නම් ළමයි 3500ක් විතර මගේ හැරිලා යන්න වෙනවා. ඉතින් මම අත්තම්මගේ මලගෙදර අන්තිම මොහොතේ ඉන්න බැරි වුණා. මම අදටත් ඒක ඉතින් කම්පාවටපත් වෙනවා. එහෙම තමයි මේ වෘත්තියේ හැටි. මගේ හිතවත්ම ගොඩාක් හිතවත් අපිට ගොඩක් උදව් කරන බොහොම තරුණ ගුරුවරයෙක් නැති වෙලා තියෙනවා. අද උදේ 11කුත් ගානට ඉතින් මට තාම යන්න බැරි වුණා. දැන් ගෙදර අය ඔක්කොම මල ගෙදරම යෑවුවා. දැන් මේ ක්ලාස් එක ඉවර වෙලා මම ඒකට යන්න ඕනේ. හොඳ නෑනේ. මොකද අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. ඒකට ගිහිල්ලා ඇවිල්ලා ඔයාලගේ පේපර්ස් හදන්නත් ඉතින් මේ අවිවේකී කාර්ය රටාවක ඉන්නේ. හරිද? ඒක හරීම මේ අවිවේකී රැකියාවක් සහ විවේකයේ හරි අඩු රැකියාවක්. ඒ නිසා මේ කරමු. හරි? පැස්සෙන් බාධාය ඔක්කොම අපි මැඩලගෙන කරගෙන යමු. හොඳයි. අපි කරමු 13 වෙනි ප්‍රශ්නේ තිබුණේ පන්ති කාමරේනේ අහලා තිබුණේ. ඉංග්‍රීසියෙන් ලියන්න කියලා තිබුණා. ක්ලාස්රූම් කියලා ලියන්න ඕනේ. කවුරුලා මේ දෙක වෙන් කරලා තිබුණත් හරියක් දෙන්න. හැබැයි එකටම තිබුණොත් ලස්සනයි වෙන්නේ ආ. 14 ටීචර්. ඉතින් ඇත්තටම මට ડોක්ටර්ගේ නිදි වරන්නත් එපා කියලා. මොකද්ද කරන්නේ මම? හැමදේම කරන්න එපයි නේද? මට ඔයාලත් වටිනවා. ඔයාලා විභාග කොහොමද මම පාස් කරන්න ඕනේ. ඒ නිසා ජනවාරි 15 වෙනිකම් මම ඔයාලත් එක්ක වැඩ කරනවා. මගේ ලෙඩ ගැන මම බලන්නේ නැහැ. අපි කොහොම හරි 200 ගන්න තරඟ කරමු. හොඳයි. ඔන්න. classroom teacher my country. විභාගයට අවශ්‍ය කරන සියලුම ඉංග්‍රීසි කොටස් ටික මම කරනවා දෙමළ කොටස් ටික කරනවා බය වෙන්න එපා. එන ටිකත් කලින් අපි සාකච්ඡා කරමු. කිසි දෙයකට බය වෙන්න එපා. අපි ලෑස්ති. ඔය කොහෙන් ගත්තත් සිලබස් එකකින් එපා දෙන්න වෙන වෙනවත් දෙන්න බෑනේ. අපිට නිකන් ඉංග්‍රීසි ඉවෙන් වගේ කියන්න පුළුවන්. බලමු. හරි. ඊළඟට 16 මේ මගේ පැන්සල 17 මේ
මොකක්ද 18 පාඩශාලේ මේවා දැන් ලියලා විතරක් අම්මේ තාත්තේ මේ බබාට මෙච්චර කියලා හිතන්න එපා. මේ නිබන්ධනවල තියෙන මේ පේපර්ස් වල තියෙනවා නැවත පාඩම් කරවීම තුලින් තමයි වැඩි ලකුණකට යන්න පුළුවන්. හරිද? නෑ මේ නියම පේපර් එකේ මේක හොඳයි මේක වැඩක් නෑ. එහෙම කියලා මේක නැවත කරවන්න ඕනේ. මේ වෙලාවේ වෙන පේපර් එකක් කරන්න යන්න එපා. ඒක වැඩක් නෑ. කරපුවා නැවත කරලා මතකයේ තියාගන්නයි ඕනේ. ගොඩක් දරුවෝ අසමත් වෙන්නේ ඒකයි ඈ. පැන්සල්ට කියනවා දෙවෙනිනුත් පෙන්සිල් කියලා. මේ ඔක්කොම කරපුවා මම කියන වචනෙට දෙමළෙන් කියන්නේ නාන්. පාඨශාලේ පෙන්සිල් නාන්. සුන්දර රෑ කියන වචනෙට ඕන්න ලකුණු 4ක් විතර දෙන්න. 6ම දෙන්න එපා කවුරු. එහෙම දීලා සතුටු වෙන්න යන්න එපා. අඩුවෙන් දෙන්න නිතරම. එතකොට ප්‍රතිඵලයේදී අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් වැඩියෙන් දීලා ප්‍රතිඵලයේදී අඬන්න හදාගන්න එපා. 9001 25 ප්‍රශ්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක්. හරි 25යි ml මෙයා මේ විදිහටම තියෙන්න ඕනේ. 350 ml 2යි L 5යි L. ඔය විදිහටම තියෙනවා. 26 වෙනි ප්‍රශ්නය 0.5යි කියලා තියෙනවා. සමහරක් අය ගොඩක් වරද්දලා ඇති ඔක ප්‍රශ්නේ කියවන්න නැතුව ගිහින්. 27 පළවෙනි ප්‍රශ්නය සිලින්ඩරය ඒක දෙවෙනි එකට තියෙන්න ඕනේ 1යි කියලා. තුන්වෙනි එකට තියෙන්න ඕනේ 2යි කියලා. අම්මලා මේ මම දීලා තියෙන පේපර්ස් දිහා හොඳට බුද්ධියෙන් බැලුවොත් මේ ටික කරාම හොඳට මේ විභාග වැඩි ලකුණකට යනවා. හරි? හැබැයි අච්චාරු වෙලා ඉන්නේ අතන සර් කෙනෙක් චුට්ටක් කරනවා, මෙතන සර් කෙනෙක් චුට්ටක් කරනවා, ඉස්කෝල ටීචර් කෙනෙක් චුට්ටක් කරනවා, සුමතිපාල සර් කෙනෙක් චුට්ටක් කරනවා, ගුණපාල සර් කෙනෙක් චුට්ටක් කරනවා, මල්කාන්ති මිසුත් හොඳයි ආයාගෙනුත් කරනවා, ගුණෝති ටීචර් ගියපාර හොඳ රිසල්ට් එකක් දැම්ම එයාගෙනුත් කරනවා, ඈ මානෙල් ටීචර් ආයා හරි ෂෝක් එයාගෙනුත් කරනවා, YouTube එකේ ඉන්න අර සර් ආයත් නියම එයාගෙනුත් පොඩ්ඩක් කරනවා. ප්‍රතිඵලය කියන්නේ එහෙම වෙන අයට වෙන්නේ 120ක් විතර ලකුණු ගන්න. සල්ලි ටික නාස්ති වෙයි. ඔය හරි එක දේවාලයයි, එක ආගමයි, එක ජාතියයි. 10න් 6යි 28 වෙනි එකට. 29 රුපියල් 135යි. දැන් මේ දවස්වල ඉස්කෝලවල ගුරුවරු තරහ වෙන්න එපා මෙතනත් ඇති ගුරුවරු ළමයි. ප්‍රශ්න පත්‍ර 5ක් දෙනවා දවසට කරන්න. ඒ අයව අනිවාර්යයෙන්ම පුහුණු කරන්න ඕනේ නැවතත් ළමයිත් එක්ක වැඩ කරන ක්‍රමයට. ඔයාට පුළුවන් ද ප්‍රශ්න පත්‍ර 5ක් කරන්න මේ තාත්තේ දවසට? පුළුවන්ද? මන් නම් දැන් මගේ දුව ගෙදර ඉන්න මේ පරිභාගෙත් ලියනවා. මේ යත් මෙහෙම එක පේපර් එකක් විතරයි දවසට කරන්නේ. එකයි. මේ අද මම මේ කරන වැඩේත් වැරදි. දෙකක් පේපර් වල උත්තර දාන එකත් වැරදි. ඊයා කරන්ට් එක නිසා මම මේ කරන්නේ. දවසට එකයි කරන්නේ. ඊට වඩා කරන්නේ ඕඩෝස්. අවුරුදු 10 පුංචි ළමයෙක් එක්ක මේ සෙල්ලම් කරන්නේ. ඒක මතක තියාගන්න. අවුරුදු 10ක පොඩි දරුවෙක් එක්ක කරන්නේ. අද උදේත් මට අම්මා කෙනෙක් කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි. ඔච්චර කරත් ඉතින් ළමයා කම්මැලි. ළමයන්ගේ ස්වභාවය 100ක් ගත්තොත් 99ක් එහෙම තමයි. ඒක තමයි හැටි ළමයි. නැත්තම් ළමයෙක් නෙවෙයිනේ එයා. එහෙම තමයි ළමයි. ඒක ළමයි එක්ක වැඩ කරන ක්‍රමයේ අම්මලා ඉගෙන ගන්න ඕනේ. දැන් අපිට ඕනේ දැන් අම්මට පුළුවන් ද ගෙදර උදේටත් වෙලා දවල්ටත් වෙලා රැයටත් යන්න පුළුවන්ද? මහත්තයත් එක්ක ප්‍රශ්නයක් නේ වලියක් දා ගන්න ඕනේ. මට බෑ උයන්න අද කඩෙන් කමු කියලා කියනවනේ. මොකද්ද මේ කරදරේ කියලා අහනවනේ. ඒක තමයි. ඔය පේපර්ස් 3ක් 4ක් දවසට දෙන ටීචර්ස්ලා මේ ඒගොල්ලන්ගේ ඇපේ ගැලවෙන්න දෙනවා මිසක් ළමයා ගැන හිතලා නෙමෙයි දෙන්නේ. අම්මලාට පෙන්නනවා අම්මා අපේ ටීචර් මාරුවට වැඩ නියම ටීචර්. ටීචර් හොඳයි අපි ටීචර් කරු කරනවා ගුරු ටීචර් කරු කරනවා ඔක්කොම හොඳයි. මම කියන්නේ මේ ළමයිනේ ළමයින්ට ළමයි විදියට සලකන්න. පව්. පුංචි ළමයි පව්. දැන් මගේ දරුවා මට ලංකාවේ පළවෙනිය වෙන්න ඕනේ නැති මම ශිෂ්‍යත්ව ගුරුවරයා මගේ ළමයා පළවෙනිය වෙන්න එපා එහෙම.
ඒ මානසිකත්වය නෑ මම. එහෙම කරන්නත් බෑ මේ පොඩි ළමයින්ට. අතේ ඇඟිලි පහ පස්සේ ගියා. පිට ඕන එක ළමයා ලව්ව කරවන්න බෑනේ. අපි උත්සාහ කරනවා, තරඟ කරනවා. සමත් වෙන්න පුළුවන්. හිතානා ගන්න. මොකද්ද කරන්නේ? 3,85,000කින් 15,000යි සමත් වෙන්නේ. 3.50ක් එළියෙම තමයි. ඉතින් ඒ නිසා අර ලකුණු 200න් 200 දාලා උත්තර දාලා සතුටු කරන්න එපා ළමයින්. ප්‍රතිඵලය ආවොත් ළමයා මානසික ලෙඩෙක් වෙනවා. පුළුවන් තරම් අඩු ලකුණ දෙන්න. කපන්න තියෙන හැමතැනම කපලා අඩුවෙන් දීලා තියන්නේ. එතකොට උඩ අරහේ ප්‍රතිඵලය හොඳ එකක් එයි. ඒ සයන්ස් එක තේරුම් ගන්න ඕනේ. අම්මලා බලන්න කොයිලාකට මම ළමයාට හුරතල් කරලා අම්මලාට ආලවට්ටම් තියලා පන්තියේ ළමයි වැඩි කරගන්න උත්සාහ කරන්නේ නැහැ නේ. මට වැඩක් නැහැ මොකටද? ඈ අද එන ළමයි හෙට නැතුවත් මට කමක් නැහැ. මම කියන්නේ හරි දේ කරන්න. දැන් මගේ ළමයි පහ විභාගයේ ගොඩ ගිය ළමයි ඒල් වෙච්ච ළමයි පවා වෙන ඉස්කෝලේට ගිහලා සෙක්ෂන් වලින් පළවෙනියෝ. අද බැංකුව වල වැඩ කරනවා. අද මගෙන් ඉගෙන ගත්ත ළමයි ගුරුවරු වෙලා ඉන්නවා ලංකාවේ. ලංකාවේ ප්‍රසිද්ධ මීඩියා ගුරුවරු මගෙන් ඉගෙන ගත්ත ළමයි. ඒ නිසා මේ මට මේ විදිහට ගොඩක් වයසයි ඈ. මගේ දුව ඒ ලෙවල් පන්ති ඉන්නේ. ඒ නිසා මේ යාර දහම් සබා දහමත් එක්ක බොහොම ඡාම් ජීවිතයක් ගත කරන නිසා බොහොම සුහදව ඉන්නේ අපි. ඒ නිසා ළමයා පරිස්සම් කරගන්න. අනික ඔබේ ළමයාව කිසි විටක හැල්ලුවට ලක් කරන්න එපා අන් අය ඉදිරියේ. අනිත් එක අනිත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්නත් එපා. අනේ අර ළමයා මෙච්චර ගන්නවා මගේ එකා ගන්නේ නැහැ. එහෙම ගන්න බෑනේ. එහෙම වුණා ලංකාවේ ඔක්කොම ડોක්ටර්ස්ලා වෙයිනේ. එහෙම වුණා ලංකාවේ ඔක්කොම වෛද්‍යවරු වෙයිනේ. එහෙම වුණා නම් අපේ රටට මෙහෙම වෙයිද කියලා හිතන්නකෝ. නේද? නිසා බුද්ධිමත් වෙන්න. අපි කරන්නේ දවසට එකයි. හරි? හොඳයි පොඩ්ඩක් කතා කරේ අපි පොඩි උන් ටික පවුල නැත්තම් නේද? හොඳයි. 280 මේ ඔක්කොම සාකච්ඡා කරනවා. 31 28යි M 32 තව එක කාරණාවක් තමයි මම පස්සේ කියන්නම් 32 රුපියල් 400යි 33 රුපියල් 100යි 34 රුපියල් 925යි 35 3346 සමහරකට මේ උත්තර වරදින්නත් පුළුවන් මටත් ඈ සාකච්ඡා කරද්දි බලමු හොඳේ ස්ක්‍රීන්ෂොට් එකක් එපා හොඳ 36 වෙනි පස්සේ මම කව සංශෝධනයක් කරන්න කියලා 92යි 100යි කියලා හදාගන්න කිව්වා පළවෙනි තැනට එන්න ඕනේ 104 දෙවෙනි තැනට 108 37 පැය 2යි මිනිත්තු 45යි 38 18යි 39 150 40 10යි මගේ අයියාගේ දූ එයාට ඇත්තටම මගේ ශිෂ්‍යත්ව පන්තිවලට එන්න වෙලාවක් වුණේ නැහැ මොකද මම ඒතකොට ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ කරන ගුරුවරයෙක් නිසා මම ගෙදර රැඳුනේ නැහැ. ඉතින් මේ විභාගෙදී දරුවට එක ලකුණක් අඩු වුණා ශිෂ්‍යත්ව විභාගෙදී. ඊට පස්සේ O level වල A9යි, A level වල A3යි. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න. හරි ශිෂ්‍යත්ව අසමත් මම ලංකාවේ ගුරුවරයා අයියාගේ පුතා දුව ශිෂ්‍යත්ව අසමත් O level A9යි, A level A3යි. දැන් වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ. මේ පාර තේරුනේ. ඒ නිසා මේ ශිෂ්‍යත්ව එකක් ඉගෙන ගැනීම එකක් ඈ මේ විභාගයට මම නම් පෞද්ගලිකව කැමති නෑ ඒක ඇත්තට රටට නුසුදුසු විභාගයක් මේ තුල ළමයි ගොඩක් ඉගෙන ගන්නේ නෑ ළමයි සීමා මායින් ඇතුලේ කොටු වෙනවා මට දවසකට දුරකථන ඇමතුම් වෙන එක 100ක් විතර විවිධ ආයතන වලින් ක්ලාස් කරන්න කතා කරනවා සර් ඔයාගේ ෆොටෝ එකක් දාලා පෝස්ට් එකක් ගහලා අපි කරමුකෝ ළමයි ටිකක් අරගෙන ඉන්න ඔයාලට ආන්සර් කරන්න කැමතිත් නෑ මොකද මම කැමති නෑ මේ ළමයින් ගොදුරක් කරගන්න අපිට මුදල් උපයන්න ඒ වගේ අපි දකින්න වැඩි මේ අපි ගන්න මුදලට විශිෂ්ට සේවයක් කරනවා. සමහරක් අය ඒක අගය කරන්නේ නැහැ. ඒ අපේ රටේ හැටිනේ.
ඒක අපි සැලෙන්නේ නැහැ. සමහරක් අය අපෙන් ඔක්කොම ටික කරගෙන අනිත් පැත්තට දොස් කියන අයත් ඉන්නවා. ඒ අපේ රටේ ස්වභාවය ලෝක ස්වභාවය. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඔක්කොම බුදුහාමුදුරුවෝ හොඳ කිව්වේ නෑනේ. බුදුහාමුදුරුවෝ කාට වරදක් කළාද නේ? එහෙමයි ඉන්නවා. ඉතින් එහෙම අයට සබහා දහමින් දඬුවම් ලැබෙන පව් වර ළමයි. ඔන්න 40ත් ඉවරයි. 41. තව එක කාරණාවක් තියෙනවා මම ඉවරම කියන්නම්. 41ට තුන්වෙනි උත්තරය. 42ට දෙවෙනි උත්තරය. 43ට දෙවෙනි උත්තරය. 44ට දෙවෙනි උත්තරය. 45ට දෙවෙනි උත්තරය. 46 වෙනි ප්‍රශ්න මම උත්තරේ ලියන්න දැම්මේ. එතනට එන්න උනේ ගල් පර්වත කැබලි වැටෙන ස්ථානය ඉදිරියෙන්. ඊබා උත්තරේ සාකච්ඡා කරද්දී මම කියා දෙන්නම් මේ පොඩි පොඩි රහස් තියෙනවා. DB ජයතිලක මහතා 48 අනුරාධපුරයේ ගල්පාලම 49 අත්කාචය විභාගයේ ලං වෙන්න දෙමාපියෝ කරන්නේ වැඩියෙන් වැඩ කරන්න යන එක නෙවෙයි. වැඩ ප්‍රමාණය අඩු කරලා මනස නිරවුල් කරලා එන දේවල් පමණක් කෙටියෙන් කියා දෙන්න. හරිද? තව දේවල් තියෙනවා කියන්න. 50 සුළඟේ දිශාව මැනීමට 51 රත්වීමේදී යකඩ ප්‍රසාරණය වන නිසා නැත්තම් ඈත් වෙන නිසා ඇදෙන නිසා මේ ප්‍රසාරණය කියන වචනේ මම කියලා දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ඒ වගේ එකක් නේද? ඇදෙන නිසා ඈත් වෙන නිසා රත්වීමේදී කියන එක තියෙනවා. ඊළඟ එක නගුල 53 පළවෙනි එක මී අම්බරුවන් පාවිච්චි කරන කර්මාන්තය කෘෂි කර්මාන්තය ගොවිතැන කියලා තිබුණා දෙන්න. දෙක ඇඹුල ඒකත් කෘෂි කර්මාන්තය ගොවිතැන කියලා තිබුණා දෙන්න. ඇඹුල අරගෙන කුඹරට එනවා නේද? වරක්කලේ අපි මේවා කතා කරා වඩු කවරලා මේක වඩු කියලා තිබුණාත් ඒත් දෙන්න කමන්නේ. 4 දීවර කර්මාන්තය මන්නඩි දාල. 5 කෘෂි කර්මාන්තය. වගනවා මේ ඔක්කොම සාකච්ඡා කරනවා. 54 වාපී කියන්නේ වැව්. ගිය අවුරුද්දේ පහේ අච්චු පොතේ තිබිච්ච අවුරුද්දේ පිට අවුරුද්දේ පරණ සිලබස් එකේ අච්චු පොතේ තිබිච්ච සෑම පාඩමක්ටම අදාළ කවි ගුරුවත් පොතේ ඇතුළත් කරලා තියෙනවා. ඉරිදුව එහෙම දාලා තියෙන්නේ ඒකට. එතකොට දෙමාපියෝ පරණ පාස් පේපර්ස් පොත් අරන් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සිලබස් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙන නිසා පාස් පේපර්ස් බුක් කරන්න. ගොටුකොළ යත්ත යතු කැටේ ඕන එකට දෙන්න. 57 විදුලි බල මණ්ඩලය නෙමෙයි හොඳේ විදුලි සැපයුම් ස්ථානය උපන් ප්‍රකාශන මම දෙන්නම් ගොඩක් දීලාත් ඇතිව ආර මම කලින් ටියුට් එක
දැන් කලින් හිටපු නැතියා මට හෙට උදේම කෝල් කරන්න එපා සර් අපිට ඒ ටියුට් එක දෙනවද කියලා අහන්න. හොඳයි මම ඉදිරියට නැවත දෙන ඒවා. 59ට 3. 58ට 2 පිස්මේන්තු 59ට 3 60ට 2. එච්චරයි. මම අර කියන්නම් කියවනේ කාරණාවක්. ඔකට ලකුණු දෙන්නේ නැහැ. සංශෝධනයක් කරගන්න ඕන විදිහට ලකුණු දාගන්න මට ප්‍රශ්නයක් නැහැ. විභාගයේ ලං වෙනකොට අම්මාට පොදු උපදෙස් ටිකක්. ඔය ඉන්නේ රත්තරන් ළමයි ටික. මෙච්චර රෑ වෙනකම් වැඩ කරනවා කියන්නේ ඇත්තට මේකට ඔබේ දරුවට ගරු කරන්න. උදේට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ වැඩ ටික කරලා මෙහෙම දෙයක් කරනවා කියන එකට ගරු කරන්න. ළමයාට ගරු කරන්න. ළමයාට පළවෙනිට ගරුත්වය දෙන්න. අවුරුදු 10ක පුංචි දරුවෙක් එක්ක මේ වැඩ කරන්න. මානසිකත්වයේ තේරුම් ගන්න. මේ දේවල් තේරුම් අරන් වැඩ කරන්න. අපිට ඕන උනාට ගොඩක් කරන්න එහෙම කරන්න නෑ පුංචි ළමයි. කෝප් එකට අල්ලන වතුර ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා කොච්චර දැම්මත් වතුර අල්ලන්නේ සරලයි. දැනට ලකුණු 110ක් ඔබේ දරුවා ගන්නවා නම් නියත වශයෙන් ශිෂ්‍යත්වයේ සමත් වෙන්න පුළුවන් දෙසැම්බර් මාසයේ වැඩ ටිකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වෙනකොට කවුරුහරි සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියොත් දෙමාපියෝ දන්නවා මට පෞද්ගලිකව කතා කරපෑ ගොඩක් ඉන්නවා. මම ඒ වලට දෙන්න තියෙන සහන ඔක්කොම දීලා තියෙනවා. හරි ඒ ගැන ගැටලුවක් නැහැ. කොහොම හරි දෙසැම්බර් මාසේ උදේ වරුවේ පන්ති වලට හැමෝටම ලින්ක් එක එනවා පොදුවේ කිසි ප්‍රශ්නයක් නැහැ. අවස්වරුවේ තියෙන විභාග වැඩමුළුවේ පේපර්ස් ටික ඒ අදාළ කණ්ඩායමට එනවා. මේ දවස්වල ඉස්කෝලේ ගුරුවරු පුදුමාකාර විදිහට ළමයින්ව හෙම්බත් කරනවා. අර අවුරුදු 2ක 3ක වැඩ ඔක්කොම එක දවසේ කරනවා. හරිම අපරාධයක්, ජාතික අපරාධයක්. බලධාරීන් තේරුම් ගන්නෙත් නැහැ, ගුරුවරුන්ට තේරෙන්නෙත් නැහැ. ළමයි තමයි පව්. ඒ නිසා මේ ළමයින් නිදහස අවශ්‍යයි, වැඩ කරන්න ඕනේ. ළමයින්ගේ ලෝකය දකින්න ඕනේ. ඒගොල්ලෝ නිවැරදි විභාගෙට ලියන්නේ සතුටින් ඉන්න ළමයා පමණයි. ඔබ ප්‍රෙෂර් කරන්න මෙහෙම තියෙන ලකුණු ටික මෙහෙම බහි. හරි? අන්තිමට මෙහෙමම වෙයි. ඒක නොවෙන්න වග බලා ගන්න. ළමයා පරිස්සම් කරගෙන ළමයා ලෙඩෙක් නොකර මේ වැඩේ කරන්න පුළුවන්. මේ නිසා තමයි මම දෙසැම්බර් මාසේ ගොඩක් පන්ති ඔබට දාලා තියෙන්නේ. ඒවා බොහොම සරල විනෝදයෙන් වැඩ කරලා යන්නේ. දවසකට උඩරිම එකයි ඈ ඊට වඩා කරන්න යන්න එපා. සමහර ගුරුවරු දාලා තිනවලු උදේ 8 ඉඳලා හැන්දෑව 5 වෙනකම් පන්ති ඔන්ලයින්. ලෙඩ හැදෙයි මට කියන්න තියෙන එච්චරයි. හරි. හොඳයි එහෙනම් අපි අදට සමුගමු. හෙට උදේ පෙළ පොත් ආවරණේ නැහැ. මොකද දැන් 10 වෙලාව. හෙට උදේ නැහැ. අනිද්දා උදේ තියෙනවා. හෙට හැන්දෑවෙත් මුකුත්ම පන්ති නැහැ. හෙට සම්පූර්ණ රෙස්ට් එකක්. අනිද්දා අසිට දිගටම තියෙනවා. හොඳයි එහෙනම් හැමෝම මට ලකුණු දාලා තියෙනවා දැන් නම් බලන්න වෙන්නේ නැහැ. මම දැන් මල ගෙදර යනවා. හෙට උදේ දැම්මත් කමක් නැහැ නිදහසේ. අම්මලත් දැන් නිදා ගන්න. හෙට දාන්න මං හෙට බලන්නම්. හෙට 12න් පස්සේ බලන්නම්. අනිද්දා උදේ සිට උදේ වරුවට කරන්න පොඩි ටියුට් පුළුවන් වෙලාවට ඉවරනවා. ඒවා මුද්‍රණය කරගන්න. දෙසැම්බර් මාසේ 5 වෙනිදා විතර වගේ වෙනකොට මම යවනවා දෙමළ ටියුට් එක. 7 වෙනිදා විතර වගේ වෙනකොට යවනවා ඉංග්‍රීසි ටියුට් එක. ඒ ටික හොඳට මාත් එක්කම පන්ති කියවනවා එච්චරයි. ඊට පස්සේ ගෙදර දුවන්නම් කියව ගන්න. පරිසරයේ ප්‍රශ්න ටියුට් එකක් වෙනම එවනවා 15 වෙනිදා විතර වගේ වෙනකොට. ඒකේ තොර 3 පාරක් විතර කරන්න. ඒ අතරේ අපි පේපර්ස් ටිකක් යනවා. එක පත්‍රයේ Tamanට බැරි මොන හරි ගණන් තියෙනවා මට පොඩ්ඩක් WhatsApp දාලා තියන්න මම ඒක ඔක්කොම කියා දෙන්නම්. විභාගෙට එන જાතිය ගැටලු ගණන් පොඩ්ඩයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම අපි අර කතා කරමු එක පත්‍රයේ ප්‍රශ්න. ඊට පස්සේ අර දෙවෙනි දින විශ්ව සම්බන්ධ වෙච්ච දරුවෝ දුවනේ සිතියන් තිරවුල් සිතියන් තියාගන්න. අනිත් අය සිතියන් ටිකක් ගන්නකොට සිතියන් පාඩම නැවත කරනවා. දෙසැම්බර් 25 විතර වගේ වෙනකොට මම ආයි පරණ පාඩම් රිපීට් එකක් යනවා. උදේ වරුවේ පෙළපොත් ආවරණේ අත්‍යවශ්‍ය පාඩම් වලින් 75ක් දැන් ඉවර කරලා තියෙන්නේ. තව පාඩම් කීපයක් තියෙන ටිකක් ඉවර කරනවා. අනිද්දා උදේ ලොග් වෙන්නේ හිට එකකින් නිදා ගන්න පොඩ්ඩක් ඉස්කෝලේ යන්න අපිට. එහෙනම් දැන් හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක්. පරිස්සමෙන් සතුටින් නිදා ගන්න. ලකුණු අඩු වුණාට දුක් වෙන්න එපා. වැඩි වුණාට ගොඩක් සතුටු වෙන්නත් එපා. අඩු වුණාට දුක් වෙන්නත් එපා. දින දෙකක් කාලේ නිදා ගන්න. මාත් ඉතින් බෙහෙත් ටිකේමත් බොන්න ඕනේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි වැඩ කරමු දෙසැම්බර් මාසේ. අනිවාර්යයෙන්ම අපි ලංකාවේ වැඩි ප්‍රතිඵලයකට යනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. මතක තියාගන්න ජයසූරිය බිඳුවටත් අවුට් වෙච්ච අවස්ථා තියෙනවා 100 ගහපු වෙලාවලුත් තියෙනවා. ඒ නිසා ඔබ බිඳුවට අවුට් වෙන්න එපා. ඔබට දැන් කොහොමද ලකුණු 100ට එහා තියෙනවා. අපි වැඩි කරගන්න දැන් ගොඩක් ළමයින්ට 145ත් 175ත් 80ත් අතර නෙන්නේ. අපිට තව ලකුණු 60ක් විතර වැඩි කරගන්න ඕනේ හැමෝටම. අර ටික අපි ගාව තියෙනවා. ඒ 60 වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා නැවත මම ඔය කරපුවා
ආයෙත් අපි කරනවා. ආයෙත් කරලා ආයෙත් කරනවා. ඊට පස්සේ තව පාරක් කරලා කොහොම හරි ලකුණු ටික දෙන්න. හොඳයි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් සුන්දර සීනයක්. උදේට හම්බ වෙන්නේ නෑ අපි. අනිත් උදේ නැවත හම්බ වෙන්නේ. හැමෝටම එනම් ජය වේවා. සතුටින් නිදා ගන්න. තීන දෙයක් කාලා සතුටින් ඉන්න. අයිබෝන්.